සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අලුත් දරුවන්ගේ, ඒ කියන්නේ 20 22 දරුවන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න යන්නේ. හැමෝම 20 සහ 21 දුවන පුතාලට වැඩසටහන් දාගෙන යනකොට දෙමව්පියෝ දරුවෝ කතා කරලා අහන්න ගත්තා අපිට මුකුත් වැඩසටහනක් දාන්න නැද්ද? අපේ පන්ති පටන් ගන්න නැද්ද? දැන් පන්ති පටන් ගන්නවා කියන වචනින්ම කතා කරලා තිබුණා. ඒ කියන්නේ මේ කරන විදිය, උගන්වන විදිය, පන්තියක් කරන විදිහටම දැනিলা තිබුණා. ඒක මට ලොකු සතුටක්, කිසි ගැටලුවක් නැහැ. ඉතින් මම මෙහෙම තීරණය කළා භෞතික විද්‍යාව හැමෝම පටන් ගන්න මිනුමෙන්. ඒක දැන් ගොඩක් අය කරලා ඉවරයි. ප්‍රතිඵල ආපු දරුවන්ටත් සිද්ධ වෙනවා ඒ ටික නැවත කරගන්න. ඊළඟට බොහෝ අය ආරම්භ කරන්නේ යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනකොට කියන්නේ චලිතය කියන පාඩම ආරම්භ කරනකොට ගොඩක් දරුවෝ මම හිතන්නේ බොහෝ වෙලාවට අතරමං වීමක් සිදු වුණා. හිතන විදිය අවබෝධ කරගන්න බැරුව. ඒ හිතන විදිය අවබෝධ කරගන්නේ කොහොමද කියන ගන්න මම මෙන්න මෙහෙම එන්නම්. පුතේ මම ජීවත් වෙන්නේ මීපේ කියන පරිසරයේ. මීපේ කියන්නේ පාදුක්ක මීපේ. ඒ කියන්නේ කොළඹ නගරයේ සිට ගත්තාම කිලෝමීටර් 32ක් දුරින්. කොළඹ පසු කරගෙන බදුළු පාර නැත්නම් 122 පාර එනකොට ඉස්සෙල්ලාම රට තුල හම්බ වෙන සුන්දර කඳුවලල්ල, පුංචි කඳුවලල්ල පාමුල තමයි මම ඉන්නේ. ඒතර මම මේ ඉන්න තැන ඉඳලා හරියටම හයිවේල් පාරට මෙහෙම ගත්තොත් මීටර 150ක්වත් නැහැ. ඒ වගේම මේ නැගෙනහිර පැත්තට අරගත්තාම තියෙන පුංචි කඳු වැටියක්. කිතුල් කන්ද හෝටලේ තියෙන එතන. එහෙනම් මට ඒකට ස්ථිර දිශාවක් සහ ඒ වගේම ස්ථිර දුරක් ඒකට තියෙනවා. නැත්නම් ස්ථිර විස්ථාපනයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ චුට්ටව පහු කරගෙන මෙහෙම අනිත් පැත්තට යනකොට, ටිකක් දකුණු පැත්තට යනකොට ඔන්න හම්බ වෙනවා චන්ද්‍රිකා මධ්‍යස්ථානය. මම ඉන්න මේ ගෙදර ඉඳලා ඉතින් මීටර 300ක් ඇති වුණා. ඒකෙම තමයි මේ කොට අනුගත කරලා තියෙන්නේ SLT කැම්පස් එක. ඒක මුළු රටම දන්නවා දැන්. ඔන්න ඒක පහු කරා මෙහෙම චුට්ටක් දුර ආපහු දකුණු පැත්තට මම හැරෙනකොට පුතේ පාදුක්ක නගරය කියන්නේ රේල් ස්ටේෂන් එක හම්බ වෙනවා. එතනින් බැහැලා අපේ ගෙදරට එනවා නම් කිලෝමීටරයක් තමයි ඉන්න තියෙන පයි. බස් දින ඕන තරම්. මම මේ කතා කරන්නේ හේතුවක් ඇතුව අර්ථයක් ඇතුව මම කියාගෙන යන ඒවට අර්ථයක් තියෙවි. ඔබට හිතන්න දේවල් තියෙවි. මම තවත් චුට්ටක් දින හැරෙනවා. මේ මම ඉන්න තැන ඉඳන් මම මේ කතා කරන්නේ පුතේ. මගේ ගෙදර ඉඳලා හරියටම මීටර 100ක් දුරින් තියෙනවා ආසියාවේ විශාලම ගුරුකුල් මධ්‍යස්ථානය. පාසල් ගුරුවරු සියලුම දෙනා එතන විද්‍යාත්මකවරු ආදී හැමෝම පුහුණු කරන මධ්‍යස්ථානය. ඒකත් පහු කරන් අනිත් පැත්තට හැරිලා ඔහම යනකොට ඒ බෝඩ් එක තියෙන පැත්තෙන් කෙලින්ම යනකොට කිලෝමීටරයක්වත් යන්න ඕනේ නැහැ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තියෙනවා. මගේ වම් අත පැත්ත අරගත්තාම ඒ පැත්තේ තියෙන වෝල්ටයිල් එක. ඉතින් මම මේ කියන්නේ ඒවා අරගෙන යනකොට ඒ වගේම ආයි මෙන්න මේ පැත්තට ක්ලික් කළොත් එහෙම හරියටම කිලෝමීටර් 3ක් දුරින් තියෙනවා කැලණි කඳ. මම මේ කියපු හැම එකටම මම මේ කතා කළේ මං ජීවත් වෙන නගරේ සුන්දරයි කියනවා. සුන්දර තමයි ඉතින්. ඒ නගරය ගැන වර්ණනා කරන්නම නෙමෙයි. වර්ණනා කරන්න පුළුවන් නගරයක් තමයි පුංචි නගරයක්. දෙවොල් දැනෙන්නේ නැති විල්යායවල් තියෙනවා, කඳු ගැට තියෙනවා, ලස්සන පරිසරයක් තියෙනවා, ලංකාවේ හොඳම වතුර තියෙනවා, කොළඹට වතුර දෙන්නෙත් මීටර කිලෝමීටර 6ක් 7ක් ඈතින් ලබුවම කල්ටුවාව. ඉතින් හරි ලස්සන තමයි ඉතින්. මේ කියපු හැම දෙයකම ඒ වගේම විශේෂ අර්ථයක් තියෙනවා. ඒ තමයි පුතේ මම අත දික් කළා, පැත්තක් කිව්වා. එහෙනම් ඒ හැම දෙයක්ම ස්ථිරව දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා. මේ ගැන හැඟීමක් ඔයගොල්ලන්ට ඇති වෙන්නේ නැති. අපේ මාතෘකාවත් මම හිතනවා එතනින් ආරම්භ කළොත් හොඳයි කියලා. ලියා ගන්න පුතේ මාතෘකාව දෛසික සහ අදිශ රාශීන්. දෛසික සහ අදිශ රාශීන්. අපි ඉස්සෙල්ලාම පටන් ගමු අදිශයකින්. හරි? ලියන මාතෘකාව අදිශ රාශීන්. අදිශ රාශීන්. ලියන පුතේ මෙහෙම විශාලත්වයක් පමණක් සහිත රාශීන්, විශාලත්වයක් පමණක් සහිත රාශීන් අදිශ රාශීන් නම් වේ. අදිශ රාශීන් නම් වේ. ලියන්න උදාහරණ ලියන්න ඔයාලා ආසෙන් මේවා ලියා ගන්න. කාලය කාටක් කියන්න පුළුවන්ද? මේ අන්න අතර වෙලාව මෙච්චරයි, මෙන්න මෙතන වෙලාව මෙච්චරයි එහෙම කියා ගන්න බැහැනේ. කාලය අදිශයක්. කාලය අදිශයක්. දුර අදිශයක්. ඒ කියන්නේ මට මෙහෙම හිතන්නකෝ මේ බෝඩ් එකේ මෙතන ඉඳලා අර කෙළවරට මට මෙහෙම යන්න පුළුවන්. ඒ වගේම මට මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන්.
මේ ගිය හැම මාර්ගෙම දිග දුර මේවා අදිස. වේගය අපි අනාගතේ කතා කරනවා විද්‍යුත් විභවය මේවා අදිස පුතේ. අදිස. ඒවට විශාලත්වයක් පමණක් තියෙවි දිශාවක් නැහැ. ඒ නිසා අදිස රාශිය කියලා අපි හඳුන්වනවා. හරි? එහෙනම් උදාහරණ උතරක් දැන් වාටම ලියාගත්ත හැකි. එහෙනම් අපිට වැදගත් වල ලස්සන අලුත්ම මාතෘකාව මොකක්ද? දෛසික රාශිය. දෛසික රාශිය ලෙන් පොතේ. විශාලත්වයක් හා දිශාවක් සහිත රාශීන් දෛසික රාශීන් නම් වේ. දෛසික රාශීන් නම් වේ. මොකක්ද? විශාලත්වයක් හා දිශාවක් සහිත රාශීන් දෛසික රාශීන් නම් වේ. උදාහරණ දෙක උත්තර ගන්න පුළුවන්. විස්ථාපනය දෛසිකයක්. ඔගොල්ලෝ දන්නා ඕලෙල් මට්ටමේ ඉඳලාම ප්‍රවේගය දෛසිකයක්. ලියන්න ඒවා. ත්වරණය දෛසිකයක්. ඕලෙල් කරපු දරුවෝ දන්නවා බලය දෛසිකයක්. ස්කන්ධය අදිසියක් වුණාට පුතේ බර දෛසිකයක්. mg බර දෛසිකයක්. හරි? අපි අනාගතේ කතා කරනවා විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව විනෝදයට වගේ දාගන්න. දෛසිකයක්. තව කතා කරයි චුම්බක ස්‍රාව ඝනත්වය අනාගතේ දෛසිකයක්. මේ ඔක්කොම දෛසික. එහෙනම් අපේ ඊළඟ මාතෘකාවට අපි එමු. අපි කොහොමද පුතේ මේ දෛසිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්නේ? ඊළඟ පුතේ මාතෘකාව එහෙනම් දෛසිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය කිරීම. හරි? මෙන්න මෙහෙම එක කරන්නේ. අපි ලියනම පටන් ගමු වැඩ. ලියන්න මෙන්න මෙහෙම. විශාලත්වය දැක්වීමට නැත්නම් විශාලත්වය දැක්වීම සඳහා රේඛා ඛණ්ඩයකුත් දිශාව දැක්වීම සඳහා එය මත ඉහිසකුත් යෙදීමෙන් දෛසිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරනු ලබයි. ඔන්න පුතේ බලන්න. මෙන්න මෙහෙම. මෙන්න මම යන්න දෛසිකයක්. ඔන්න රේඛා ඛණ්ඩය. ඒකම ලියන්න ඔතන මේ සඳහා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු යොදා ගැනීම සිදු කරයි. හරි? මෙන්න මෙහෙම ඇඳලා මෙන්න මේක මත ඊහිසක් ගැහුවොත් ඔන්නෝම මේක දෛසිකයක් පුතේ. මේක AB දෛසිකය. හරි? ලියන්න. මේක ඇඳ ගන්න ලියන්න. මෙය AB දෛසිකයයි. තව ලස්සන දෙයක් ලියන්න පුතේ. AB දෛසිකය යන්න මෙන්න මෙහෙම ලෙස දක්වනු ලබයි. ඔයාලට පුළුවන් AB අකුරු දෙක ලියලා පුතේ උඩින් ගහනවා අපි ඊහිසක්. මේ ඊහිස සමහරක් ළමයි මොඩ් එකට මෙහෙමත් ලියනවා. ප්‍රශ්නයක් නෑ. ඔය ඒකත් ලස්සනයි. කොහොම ලියුවත් හරි. එක දෛසිකයක්. එහෙනම් ඉංග්‍රීසි ඔඩි කැපිටල් අකුරු දක්වලා දෛසිකයක් අඳින්න පුළුවන්. පුතේ මෙන්න මේක මේ මම අඳින්නේ මොන දෛසිකයද? මේකට අපි කියනවා PQ දෛසිකය. මේ තියෙන්නේ විශාලත්වය PQ රේඛාවේ දිගට සමානයි. දිශාව P සිට Qට නිසා P මුලින් ලියලා Q පස්සේ ලියනවා. හරි? ඊට උඩින් ඉතලේ ගහනවා. මේකේ ඔප්පු වෙනවා. P සිට අර වචනේ PQ දෛසිකය කියන වචනේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට PQ දෛසිකය කියලා වචනේ ලියන්න අවශ්‍ය නැහැ. ඔයා මෙහෙම ලිව්වා නම් ඇති. ඔන්න අපි දෛසිකයක් දක්වන විදිය. දැන් ඔයා හොඳටම දන්නවා. පැහැදිලි? මේක තමයි දෛසිකයක සංකේතවත් කරන ආකාරය.
පොතේ අපේ ඊළඟ මාතෘකාවට අපි එනවා. ඒ මොකද්ද? අලුත් මාතෘකාව ලියන්නේ නම් පිහිටුම් දෛසිකය. පිහිටුම් දෛසිකය. අන්න මට හරි ලේසි පුතේ. ඇයි? මම කිව්වා මම ඉන්නේ සුන්දර නගරයක පාදුක මීපේ. මම මීපේ ඉඳලා කතා කළා ස්ථාන ගණනාවක්. අපේ ගේ වටේට ඔය ටික ඔක්කොම ඇත්තටම තියෙනවා. ඒ හැම තැනකම මට ස්ථිර දිශාවක් තියෙනවා. ස්ථිර විශාලත්වයක් තියෙනවා. මම කතා කළේ මම අනුබද්ධයෙන්. ඔබට පුළුවනි කොළඹ අනුබද්ධයෙන් ගම්පහ ගැන කතා කරන්න. කොළඹ ඉඳලා ගම්පහට ස්ථිර දිශාවක් තියෙනවා. ස්ථිර විශාලත්වයක් තියෙනවා. ඔබට පුළුවනි කොළඹ අනුබද්ධයෙන් මහරගමට කතා කරන්න. ඔබට පුළුවන් කොළඹ අනුබද්ධයෙන් කරුතර පැත්තට ගමන් කරන්න. හෝ හිතන්න හෝ රේඛාවක් අඳින්න. ඔබට පුළුවනි 1 ලක්ෂයක් අනුබද්ධයෙන් තවත් ලක්ෂයක පිහිටීම පිළිබඳ අදහසක් හෝඩුවාවක් ඉදිරිපත් කරන්න. පුතේ එහෙනම් 1 ලක්ෂයක් අනුබද්ධයෙන් ලියන්න මෙහෙම නම් 1 ලක්ෂයක් අනුබද්ධයෙන් තවත් ලක්ෂයක පිහිටීම පිළිබඳ අදහසක් නැතොත් හෝඩුවාවක් දෙන දෛසිකය පිහිටුම් දෛසිකය නම් වේ. මේ සඳහා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු යොදා ගන්න ලබයි. මැක්ස් කම් දරුවන්ට වාසියෙන් මම හිම කියලා දෙන්නම්. මේ බලන්නකො පුතේ. ඕ ලක්ෂයක් අනුබද්ධයෙන් ඒ ලක්ෂය මෙන්න මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඒ. ඕ ලක්ෂයක් අනුබද්ධයෙන් ඒ ලක්ෂයේ පිහිටීම OA. මෙන්න මේ මොකද්ද පුතේ? මේක තමයි OA. මේ OA දෛසිකය. මෙන්න මේක මට කෙටියෙන් දාන්න හැකි. මම කියන්නේ සිම්පල් අකුරක් ගැන. ඒක සිම්පල් A. ඔන්න ඔහොම. සමහරක් එකක් ඉතින් මොඩ් එකට මෙහෙම ඇලිලා ඔන්න ඔහොම දානවා. ඒක වෙච්චර ප්‍රශ්න නෙමෙයි. ලස්සනයි මෙතන. ඔයාලට ඔන්න පුළුවන් මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම දාන්න. දැන් මොක OA දෛසිකය. පැහැදිලි? එහෙනම් O ලක්ෂය අනුබද්ධයෙන් මේ ලක්ෂය B. එතකොට මේක මම දානවා සිම්පල් B. ඒ කියන්නේ පුතේ OB සමානයි සිම්පල් B. ඔන්න OB දෛසිකය සිම්පල් B. ඔයටි එතකොට මේ අපි කතා කරන්නේ O ලක්ෂය අනුබද්ධයෙන් A ලක්ෂයේ පිහිටුම් දෛසිකය ඒක සිම්පල් A. O ලක්ෂය අනුබද්ධයෙන් B ලක්ෂයේ පිහිටුම් දෛසිකය ඒක සිම්පල් B. OA සමානයි A, OB සමානයි B. දැන් බලන්න මෙහෙම ඉගෙන ගත්තාම ඔබ දෛසික පාඩමත් එක්ක එක අලුත් කරපු ළමයින්ට අලුත් වේවි. දන්නේ නැති ළමයි අලුතෙන් ඉගෙන ගනීවි. එතකොට ඔබ චලිතේ පාඩම කරනකොට පුතේ දෛසිකව හිතන්න පුරුදු වෙනවා. දෛසිකව හිතන්න පුරුදු වීමම භෞතික විද්‍යාවේ වැදගත්ම තැනක් ගන්නවා. එතකොට ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ පරාද වෙන්නේ නැහැ. ඒ නිසා පොල්ලෙන් ගහන්න වගේ චලිතය ආරම්භ නොකර මම තීරණය කළේ දෛසික පාඩම කරලා දෙන්න. හරි පුතේ. ඔන්න එහෙනම් අපි එකත් ඉවර කළා. අපි යනවා අපේ අලුත් මාතෘකාවකට. ඒ තමයි ලියන්න පුතේ දෛසිකයක මාපාංකය. දෛසිකයක මාපාංකය. ලියන්න පුතේ මෙහෙම මාපාංකය යනු විශාලත්වයයි. හරි පුතේ මම මේක මෙහෙම කියලා දෙන්නම්. මම මේ ටික මකන්නම්. දැන් මේ බලන්නකො. මේක අපේ තිබිච්ච AB දෛසිකය. එහෙනම් අපි මෙහෙම ලියුවොත් AB දෛසිකයේ ඔහොමනේ වචන ලියන්නේ AB දෛසිකයේ මෙහෙම ලියමු කමක් නැහැ. AB දෛසිකයේ මාපාංකය යන්න මෙන්න මෙහෙම පුතේ. කොහොමද AB දෛසිකය ලියන්නේ? උඩට ඊතලෙත් ගහන්න.
දෙපැත්තෙන් ඉරි කෑලි දෙකක් ගහන්න ඒකේ අදහස මාපාවි. මම වචන සෙට් එකම මේක ඇතුලේ තියෙනවා. ලෙස ප්‍රකාශ කරනු ලබයි. ප්‍රකාශ කරනු ලබයි. හරි? ඊ වචන වැඩක් නෑ ඉතින්. ඔන්න පුතේ. එහෙනම් AB ඩයිසිකේ මාපාංකය තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි මේ ටික මකලා දාමුකෝ. මේ බලන්නකො දැන්. මම මෙහෙම ගත්තොත් කොහොමද? මේක පුතේ PQ ඩයිසිකය. PQ ඩයිසිකය. මේ මොකක්ද? විශාලත්වයේ PQ රේඛාවේ දිගට සමානයි. දිශාව එක P සිට Q දිශාව. මේකේ මාපාංකය ලියන්නේ PQ දෛසිකය ඇන්දා ලිව්වා දෙපැත්තට ඉරි කෑලි දෙක ගැහුවා. දැන් මේක කියන්නේ කොහොමද? මේ PQ දෛසිකයේ මාපාංකයයි විශාලත්වයයි හරිම ලේසි. පුංචි මාතෘකා ටිකක් තියෙන්නේ. ඊළඟ මාතෘකාව ලියන්න පොතේ ඒකක දෛසිකය. ලියලා ගිමුකෝ. ලියන්න මාපාංකය නැතහොත් විශාලත්වය. ඒකක එකක් වූ දෛසිකය. ඒකක දෛසිකයක් නම් වේ. ඔන්න පුතේ මේ බලන්න ආයිමත් බලන්නකෝ. මේ අපේ AB දෛසිකය. මකන්න වෙන්නෙම නෑ මූ මට නිතරම ඕන වෙනවා මේ AB දෛසිකය. AB දෛසිකයේ මේ මොකද්ද පුතේ? මාපාංකය. මෙන්න මේක සමාන වුණොත් මොකකටද? ඒකක එකකට. අන්න එහෙනම් මෙන්න මෙයාගේ නම ඒකක දෛසිකය. මාපාංකය නැතොත් විශාලත්වය ඒකක එකක් වූ දෛසිකයයි ඇඳලා දාගන්න. ඔන්න මේකට අපි කියනවා ඒකක දෛසිකය. ඉවරයි. අලුත් පුංචි මාතෘකාව අනිවාර්යයෙන්ම පුතේ මට කියන්න බැරි වුණා මුලින් ඔබ හොඳ පොතක් අරගෙන ඒ පොතේ සියල් පොතක් නම් වඩා හොඳයි රතු පෑනින් මාතෘකා ලියන්න. හරිද? වැදගත් දේවල් කළු පාටින් ලියන්න. සාමාන්‍ය නෝට් එක නිල් පාටින් ලියන්න. ඔබට අනගතයේ ලොකු වැදගත්කමක් ඒන් ලැබෙයි. පැහැදිලි මම කියන එක? හරි. එහෙමනම් ඒකක දෛසික ඉවරයි. ඊළඟ මාතෘකාව ඉගෙන ගත දරුවෝ දන්නවත් ඇති. මොකද්ද? අභිශූන්‍ය දෛසිකය. හරි. ලියන්න පුතේ විශාලත්වය නැතොත් මාපාංකය ශූන්‍ය වූ දෛසිකය. අභිශූන්‍ය දෛසිකයයි. හරිම ලේසි. අනේ ඉතින් මට බෝඩ් එකකට යන්න ඕනෙත් නෑ. යන් ඒ වුණාට ඉතින් අර AB දෛසිකයේ විශාලත්වය නැත්තම් මේ මාපාංකය කෙලින්ම බිඳුවක් වුණාම ඔය තියෙන්නේ මේක මොකද්ද? අභිශූන්‍ය දෛසිකයක් වෙනවා. හරිම ලේසි. මූලික ටික ඉවරයි පුතේ. විශාලත්වයක් පමණක් සහිත රාශීන් අදිශ රාශීන් වුණා. විශාලත්වයක් හා දිශාවක් සහිත රාශීන් දෛසික රාශීන් වුණා. හරි? ඒ කියන්නේ අපි හිතමුකෝ මෙන්න තියෙනවා මෝටර රථයක්. මෝටර රථය. මේ මෝටර රථය මෙන්න මේ පැත්තට යනවා නැගෙනහිරට පැයට කිලෝමීටර 60ක වේගයකින්. මේ බලන්නකෝ අනාගතේ උන් කියලා ගණන් හදයි. ඉතින් පැයට කිලෝමීටර 60 කියන්නේ පුතේ යාගේ ප්‍රවේගයේ විශාලත්වය. ඊතලෙන් වෙන්නන්නේ දිශාවනේ. එහෙනම් මේක මොකක්ද? දෛසික රාශිය.
හරි ලේසි, හරි පැහැදිලි. එහෙමනම් පුතේ ඔන්න දැන් අපි ඒ කොටස් ටික ඉවරගෙන අපි ඊළඟට ආවා දෛසිකයක් රේඛාඛණ්ඩයකින් නිරූපණය කරන්නේ කොහොමද? අපි විශාලත්වය දක්වා රේඛාවේ දිගේ දිශාව දක්වා ඊසක් කියදීමෙන්. ඒ වගේ මේ දෛසිකයේ ඇඳලා කැපිටල් ලඝු ලියලා දෙක ලියලා උඩින් ඊතලේ ගහලා අපි දෛසිකය නිරූපණය කරනවා. දෙපැත්ති කිරි කියලා දෙකක් ආපු ගමන් අපි ඒකට නමක් දුන්නා දෛසිකයට මාපාංකය. ඒක එකක් වුණාම ඒකට නමක් දුන්නා ඒකට දෛසිකය. එක බිඳුවක් වුණාම ඒකට නමක් දුන්නා අභිශූන්‍ය දෛසිකය. අභිශූන්‍ය දෛසිකය. හරිම ලේසි. දැන් අපි එනවා අලුත්ම කොටසකට. ඒ තමයි පුතේ ලියන්න මොකක්ද එහෙනම්? ලියන්න දෛසික දෙක සමාන වීම සඳහා තිබිය යුතු අවශ්‍යතාව. ලියන්න දෛසික දෙක සමාන වීම සඳහා තිබිය යුතු අවශ්‍යතාව. ලියන්න මෙහෙම. ලියන්න රේඛා දෙක දෛසිකව සමාන වීම සඳහා පහත කරුණු තුන තෘප්ත කළ යුතුවේ. ලැම්පේ එක විශාලත්වයන් සමාන විය යුතුය. ඒ කියන්නේ ඔයා මෙහෙම රේඛාවක් ඇඳොත් ඔන්නම මේක AB රේඛාවක්. ඔය ඒ වගේම ඔයා මෙතන අඳිනවා PQ රේඛාවක්. හැබැයි මෙන්න මේ AB රේඛාවයි PQ රේඛාවයි දිගින් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ රේඛාවේ දිග මේ රේඛාවේ දිගට සමානයි. විශාලත්වය සමාන වෙන්න ඕනේ. අංක 1 දැන් ලියුවා. අංක 2 සමාන්තර විය යුතුය. මේ රේඛාවට සමාන්තර වෙන්න ඕනේ පුතේ. මෙන්න මෙහිම. සමාන්තර විය යුතුය. හරි. අංක 3 හරි. ලස්සන නම නම් මේකයි. අභිදිශාවන් එකම විය යුතුය. එහෙම ලියන්නකෝ. අභිදිශාවන් එකම විය යුතුය. ඒක නොපැහැදිලි වගේ නම් නිකන් පොඩ්ඩක් ලියන්න මෙහෙම. එකම අතට විය යුතුය. එකම පැත්තට විය යුතුය. එහෙම ලියන්න. ඒ කියන්නේ A සිට B දෙසට යන්න නිකන් හරියට P සිට Q දෙසට යන්න වගේ. මේ දෙන්නම එකම අතටනේ. මේ දෙන්නම එකම අතට. අභිදිශාවන් එකම. එහෙම වෙනව නම් මේ රේඛා දෙක දෛසිකව සමාන වෙනවා. ඒ කියන්නේ පුතේ AB රේඛාවේ දිග සමාන නම් PQ රේඛාවේ දිගට. තේරුම් ගන්න. AB රේඛාව සමාන්තර නම් PQ රේඛාවට. 3 අපි කෙටියෙන් කියනවා නම් AB හා PQ අභිදිශාවන් අපි ලියලා තියෙන්නේ. එකම අතට නම් එහෙමනම් AB දෛසිකය සමාන වෙනවා පුතේ කාටද? PQ දෛසිකයට. හරිම සෝ. AB දෛසිකය සමානයි PQ දෛසිකය. හරි. එහෙනම් ඔන්න දෛසික දෙකක් සමාන ආකාරයක් ඉගෙන ගත්තා. හරි සරලයි. හරිම ලේසි. පැහැදිලි? හරි. දැන් ඊළඟ අපි අලුත් මාතෘකාවකට එනවා. ඒ තමයි මොකක්ද? ඍණ දෛසිකය. ලියන්න පුතේ මෙහෙම. ඍණ දෛසිකය. විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ දෛසිකය
ඍණ දෛසිකයක් නම් වේ. ඍණ දෛසිකයක් නම් වේ. මතක තියාගන්න හොඳේ. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න පුතේ AB දෛසිකය. ඔය උඩ තියෙන්නේ AB දෛසිකය. මේක AB. ඒක AB. එතකොට මේක AB තමයි හැබැයි. ඒ උනාට ඊතලයේ තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ AB කියන දෛසිකය සමානද BA කියන දෛසිකයට. BA කියන්නේ බාල අපරාධ එහෙම නෙමෙයි. නැත්නම් Bachelor of Arts එකක් නෙමෙයි. රේඛාවේ දිගනේ. එහෙනම් අසමානයි. අනේ ඉතින් මට ඕනේ මේක සමාන කරන්න. එහෙනම් මම මොකද කරන්නේ? AB දෛසිකය සමාන කරනවා මොන දෛසිකයකද පුතේ? ඍණ BA දෛසිකයට. අන්න ඍණ BA කිව්වත් එකයි ධන AB කිව්වත් එකයි. එහෙනම් විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ දෛසිකය ඍණ දෛසිකයක් වේ. ඔන්න පුතේ අපි එනවා දෛසිකවල වැදගත්ම තැනට. මොකක්ද? ඒ තමයි දෛසික ඓක්‍ය. මොකක්ද මේ? ඒගොල්ලෝ අපිට ලස්සන කතාවක් මෙදි කියනවා. ඒගොල්ලෝ කියනවා පුතේ මෙන්න මෙහෙම. එක ලක්ෂයක් වෙතට දෛසික දෙකක් එකවර එකතු කරන්න. දැන් හිතන්න මේ ස්පංජ් කියන තමයි ඩස්ටර් එකේ මේ හිතන්නකෝ මෙන්න මෙතෙන්ට දෛසිකයක් එල්ල වෙනවා. මෙතන ඕලක්ෂය. ඒක මෙන්න මේක දිගේ යනවා මෙන්න මෙහෙම. ඔන්න මෙන්න මෙතන A ඔන්න හිතේ මවන්නේ A. දෛසිකය. මෙතෙන්ට එල්ල වෙනවා තව දෛසිකයක්. ඒක OB දෛසිකය. මේක OB දෛසිකය. දැන් මට පුළුවන් නේද පුතේ OA සහ OB බද්ධ පාද කරගෙන මේ පාද දෙක බද්ධ පාද දෙකක් කරගෙන මම නිර්මාණය කරනවා මේක නම් ත්‍රිකෝණාශ්‍රයක් වෙනවා සමාන්තරාශ්‍රයක්. හරිනේ? ඉතින් මොකද ත්‍රිකෝණාශ්‍රය සමාන්තරාශ්‍රයක් නේ. එතන මේක සමාන්තරාශ්‍රය. මේ සමාන්තරාශ්‍රය මේක C නම් ඒගොල්ලෝ අපිට කියනවා OC මලා පුතේ භෞතික කාලේ. OC රේඛාවෙන් ලැබෙනවලු මෙන්න මේ දෛසික දෙකේ එකතුව. හරි ලස්සනයි. කොහොමද අපි බෝඩ් එක ගන්නෙ? කොහොමද අපි ඕක ඇඳලා හදලා ගන්නෙ? ඔන්න එනම් අල්ලගන්න. පුතේ එහෙනම් දෛසික දෙකක් එල්ල වුණා මෙන්න මෙහෙම. ඕලක්ෂයක් අනුබද්ධයෙන් ඒ ලක්ෂයේ පිහිටුම් දෛසිකය simple A. ඔන්න ඕලක්ෂයක් අනුබද්ධයෙන් B ලක්ෂයේ පිහිටුම් දෛසිකය simple B. දැන් යහුරුයි ආයි පොඩ්ඩක් මතක් කරන්නම්. ඕලක්ෂයක් එක් ලක්ෂයක් අනුබද්ධයෙන් තවත් ලක්ෂයක පිහිටීම පිළිබඳ අදහසක් හෝඩුවාවක් දෙන දෛසිකයකට අපි කියනවා පිහිටුම් දෛසිකය කියලා. ඒ නිසා මේක සිම්පල් A පිහිටුම් දෛසිකය. ඕලක්ෂය අනුබද්ධයෙන් B ලක්ෂයේ පිහිටීම දක්වන දෛසිකය ඒකේ පිහිටුම් දෛසිකය. මේගොල්ලෝ කියන්නේ අපිට මොකක්ද? අපිට මේගොල්ලෝ කියනවා පුතේ මේ දෙක බද්ධ පාද කරගෙන මෙහෙම නිර්මාණය කරන්න සමාන්තරාශ්‍රයක්. මම නිර්මාණය කරනවා ඔන්න පුතේ සමාන්තරාශ්‍ර පැටියක් ගහනවා මෙහෙම රේඛාව. මේකට සමාන්තරව ගහනවා මෙහෙම රේඛාව. මෙන්න ඔය කියන C. දැන් මට පේනවා ඇති මෙන්න මේ OC ගෙන් මට කෙලින්ම ලැබෙන්නේ මේ දෛසික දෙකේ එකතුව කියලා. ඒගොල්ලෝ අපිට කියනවා. ඒගොල්ලෝ කියනවා මෙන්න මේක මේ දෙකේම එකතුවට සමානයි කියලා.
කවුද කියන්නේ ඒගොල්ලෝ මේක නිර්මාණය කරන්නේ? එහෙනම් පුතේ OC සමානයි OA ධන AC. OA ධන AC. එහෙනම් දැන් ඔයාලට දැනෙනවා ඇති, ඔයාලට පේනවා ඇති හරියටම මෙන්න මෙහෙම. එහෙනම් අපි ලියමු දැනෙන දේ. OC දෛසිකය සමානයි ඒගොල්ලෝ කියන විදිහට OA ධන OB. OA ධන OB. ඔන්න ඒගොල්ලෝ කියන්නේ පුතේ. OA කියන්නේ කවුද? O ලක්ෂ්‍ය අනුපාතයෙන් A ලක්ෂ්‍යයේ පිටුම් දෛසිකය. ඒ කවුද? simple A. OB කියන්නේ කවුද? O ලක්ෂ්‍ය අනුපාතයෙන් B ලක්ෂ්‍යයේ පිටුම් දෛසිකය. simple B. එහෙනම් ඔන්න OC සමානයි A ධන B. පොඩ්ඩක් ඉන්න පුතේ පොඩ්ඩක් ඉන්න. මම අලුත් දෙයක් කරනවා මෙතන. ඔන්න පුතේ බලා ගන්න. මොකද්ද ඒ අලුත් දේ තමයි මෙන්න මේක. මේ මොකද්ද? OACB සමාන්තර ආශ්‍රයයක්. ඒක වදන්නවා. එහෙනම් මම නිකන් අදහසක් ගන්නම්කෝ. මේ AC සමානයි කාටද? AC කියන්නේ OB. සමාන්තර ආශ්‍රයයක් නිසා AC සමාන්තරයි කාටද? OB. ඒ වගේම AC හා OB මොකද? එකම අතට යන්න තයන්න. හරි? යන්න අයන්න එකම අතට. එහෙමනම් AC කියන දෛසිකය සමානයි නේද කාටද පුතේ? OB කියන දෛසිකයට. ඒ කියන්නේ මෙයා simple B. එහෙමනම් මෙයා B නම් එයා B නම් මෙන්න මෙයා B. මෙයා ඒ වගේම මෙයා A නම්. එයි මම කියන්නේ මේ රේඛාවේ දිග BC රේඛාවේ දිගට සමානයි. OA රේඛාව BC රේඛාවට සමාන්තරයි. O සිට A දෙසට යන්න නිකන් හරියට මේ මම ඔහම යනවා මේ B සිට C ට යන්න වගේ. එහෙනම් මුන් දෙන්නා දෛසිකව සමානයි. ඔන්න පුතේ එහෙනම් මොබී ඒගොල්ලෝ අපිට කියනවා OC සමානයි OA ධන OB කියලා. කවුද කියන්නේ? ඒගොල්ලෝ. අපිගොල්ලෝ හොයාගත්තා. OB කියන්නේ කවුරු කියලාද? AC කියලා. අපිගොල්ලෝ හොයාගත්තා මේක AC කියලා. එහෙනම් OC සමානයි කාටද? OA ධන AC. පුතේ අන්න ඒ කොටස මම වෙනම ඇන්දොත් මෙහෙම OA ටිකක් දිගට අදිමුකෝ තියෙනවා වගේ මෙන්න. එහෙනම් OAC මේ තමයි OA simple A. මේ තමයි AC simple B. මේ තමයි පුතේ OC A ධන B. හරි ලස්සනයි මේක. මොකක්ද මේ? මේක නිකන් හරියට මේ බලන්නකෝ OA ධන ඒ අකුරම මෙතන තියෙනවා AC සමානයි OC. හරි මරු. O අකුර මුල ඇට. C අකුර අග ඇට. මැද ඒ අකුර ඇට. ලස්සන කතාවක්. මෙන්න තනින් යනවා එතනට පුතේ. එතනින් යනවා තව තැනකට පුතේ. එහෙනම් තනින් යනවා තව තැනකට. තනින් එතනට ධන එතනින් තව තැනට සමානයි තනින් තව තැනට. මොකද්ද? තනින් එතනට ධන
එතනින් තව තැනට සමානයි තනින් තව තැනට. තනහා තව තැන මුලහා අග ඇත එතන මැද ඇත. මෙය දෛසික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නීතිය වනු ඇත. ලියන්න පුතේ මාතෘකාව. දෛසික ආකලනය පිළිබඳ ලියන්න. දැන් ඔබ ඉගෙනගෙන ඉවරයි. ලියන්න දෙයක් නැහැ. ලියමු එවුනාට. මොකක්ද මේ කියන්නේ? දෛසික දෙකක් ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්න. පාද දෙකක් ඔස්සේ ඉදිරිපත් කළ විට ඒ ඉදිරි පාදයෙන් එම දෛසික දෙකේ ඓක්‍ය ලබා දේ. ලියන්න පුතේ. දෛසික දෙකක් ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගන්න. පාද ඔස්සේ ඉදිරිපත් කළ විට එම දෛසික දෙකේ එකතුවෙන් ඉදිරි පාදයේ දෛසිකය ලබා දේ. මෙය දෛසික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නීතියයි. ඔබට පුළුවන් අඳින්න මෙහෙම. මෙතෙන් පටන් ලියන්න මෙහෙම දෙයක්. ආයෙත් අඳින්න ඕනේ. ඉහත සමාන්තරාශ්‍රය සැලකූ විට නැවත සැලකූ විට මේ ටික කරගෙන යන්න. නැවත සැලකූ ටික ලියන්න මෙතනින් පටන් ගන්න. AC සමානයි OB, AC සමාන්තරයි OB, AC හා OB එකම අතට වේ. එම නිසා AC දෛසික සමානයි OB දෛසිකය සමානයි සිම්පල් B. ඒගොල්ලන්ගේ අදහසට අනුව යන්න ලියන්නට ලිවර ගන්න නැති. ඒගොල්ලන්ගේ අදහසට අනුව OC සමානයි OA ධන OB. හරි? අපි ගොල්ලන්ගේ අදහසට අනුව OB අනුව AC ඔප්පු කළා. එහෙනම් අපේ කතාව තනින් එතනට දාන එතනින් තව තැනකට සමානයි තනින් තව තැනකට. තනින් එතනට එතනින් තව තැනකට. තනහා තව තැන මුලහා අග ඇත එතන මැද ඇත. මෙය දෛසික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නීතිය වනු ඇත. ඉවරයි. අපිට ගණන් වලට යන්න මේ ටික ප්‍රමාණවත්. මේක වඩා තව එහා දේවල් තිබුණා. අපි ඉගෙන ගන්න ගමන් මේ දේවල් අරගමු. දැනට මම හිතනවා අදට මේ ප්‍රමාණවත් කියලා. අපි පුංචි ගානකට දෙකකට ඇවිල්ලා හරි ඔයගොල්ලෝ අපි හමු වන පළවෙනි දවසේ නිසා පුංචි ගානකට දෙකකට ඇවිල්ලා අපි ලස්සනට අද මේක ඉවර කරමු. ඔන්න පුතේ මම දෙනවා පොඩි ගානක්. හරි ලියන්න එහෙනම් දෙක වසර ගැටලුව. දෙක වසර ගැටලුව තියෙනවා. මොකක්ද? ඔන්න පුතේ O ලක්ෂයක් අනුබද්ධයෙන් A ලක්ෂයේ පිටුම් දෛසිකේ මම දෙනවා සිම්පල් A. O ලක්ෂයක් අනුබද්ධයෙන් B ලක්ෂයේ පිටුම් දෛසිකය මම දෙනවා සිම්පල් B. මම අහන්නේ වාගෙන් AB දෛසිකය. හරි පුතාට අක්කාලා මේක හදන්න මම පුංචි විනාඩියක් දෙනවා. AB දෛසිකය ටක්කන දැන් හදන්න. ඔබට පුළුවන් ගෙදරදී නම් වීඩියෝ ක්ලිප් එකක් එවුවා ඕෆ් කළා හැදුවා. දැන් ඔන්න ඔබ හදලා ඉවරනේ නම් ඕෆ් කළා හදන්නේ රයිට් හැදුවා. අපි දන්න විදිහට ලියමු පුතේ. මට ඕනේ AB. මෙතන AB. තනින් එතනට ධන එතනින් තව තැනට සමානයි තනින් තව තැනට. එහෙනම් AB කියන්නේ AO ධන OB. අනේ මම OBට ආසයි. OBට මම කැමති. ඇයි OB කියන්නේ B. OAට කැමති. AO මට ජරාවක් වෙච්ච AO මම OA කරනවා. කොහොමද පුතේ? මුලට දාලා හින ලකුණක්. ඔයාට පුළුවන් අක
අකුරු දෙක මාරු කරලා ලකුණු මාරු කරන්න. කියන්නේ දිශාව මාරු වෙනවා. අන්න ඒක ඉගෙන ගන්න. ධන OB මෙදින් ඍණ A ධන B. ඉතින් කොහොම කැටයිනේ අනේ ඉතින් එහෙනම් ඉතින් පොතේ AB දෛසිකය සමානයි B ඍණ A. right පටාස් මට හදලා දෙන්නේ නම් කවුද BA මේක හරියට කරන්න පුතේ නැත්තම් ඔයාට අනාගතේ කරන්න වෙන්නේ BA තමයි BSc නෙමෙයි හරි මම කියයි එතකොට මේ එනම් BA කියන්නේ BO ධන OA හදමුකෝ කවුද මේ බියෝ මම බියෝට ආස නෑනේ මං ආස OBටනේ එහෙනම් OB ඍණ කරා OAට මං කැමතිනේ OA ලිව්වා මේ එහෙනම් මේ තමයි OA ඔන්දන් ඍණ OB ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ A ඍණ B මේවත් මම කෙටි ක්‍රමයක් දෙන්නම් ටක් ගාලා ඕලක්ෂයක් අනුබද්ධයෙන් කතා කරලා පුතේ ඔයාගේ වනේ AB දෛසිකය මෙහෙම කරන්න අගේකාගේ දෛසිකය ඕලක්ෂය අනුබද්ධයෙන් අගේකාගේ දෛසිකය B හරි B ඔබට මේ ටික විතරක් දැන් පැහැදිලිව විසාද පෙන්නේ බලන්න ඕලක්ෂය අනුබද්ධයෙන් B ලක්ෂය පීඨම් දෛසිකය B අගේකා B උගේ දෛසිකය B මුල එකයි අනේ AB න්යාන්නේ අගේකාගේ පීඨම් දෛසිකයෙන් මුල එකාගේ පීඨම් දෛසිකය අඩු කරන්න මේක එහෙම එකක්වත් ඕනේ නැහැ උත්තරේ එනවා හරි සරලයි දැන් යම්කෝ මෙතෙන්ට ඔන්නේ BA එහෙනම් ඊළඟ පිළි කියලා ගත්තනේ ඊළඟ පටාස් උත්තරේ එනවා හරිම ලේසි මෙන්න එහෙනම් අද දවසේ අවසාන ගැටලුව එහෙනම් මෙන්න පුතේ අපි ගානක් දීලා ගානක් හදලා ඔයාට ගෙදර වැඩකුත් දීලා නැත්තම් අද නතර කරන්න පුළුවන් මෙන්න ගැටලුව මෙන්න මේක පුතේ මම අඳිනවා මෙන්න මෙහිම එකක් මේ බලන්න මේක මම ඇන්දේ සමාකාර සදාශ්‍රයක් O A B C D E ගාන ලියා ගන්න කොහෙද සමාකාර සදාශ්‍රයක බද්ධ පාද දෙකක දෛසික පිළිවෙලින් මෙන්න පුතේ බද්ධ පාද දෙකක දෛසික පිළිවෙලින් simple A හා නැත්නම් පීඨම් දෛසික පිළිවෙලින් simple A හා simple B වෙනවා simple A හා simple B වෙනවා ඉදිරි පාදවල දෛසික A හා B ඇසුරෙන් ප්‍රකාශ කරන්න right පටාස් මට දැන් හදලා දෙන්න මේක මොකද්ද මේක සමාකාර සදාශ්‍රය ඒ කියන්නේ කකුල් ඔක්කොම සමානයි ඔන්න හරි සමාකාර සදාශ්‍රයක් නම් පුතේ ඉස්සෙල්ලාම අපි හොයමු CD මට හොයලා දෙන්න හරිම ලේසි සමාකාර සදාශ්‍රයක් නම් OA සමානයි CD OA සමාන්තරයි CD O සිට A C සිට D එකම අතර එහෙනම් මුන් දෙන්නා දෛසිකව සමානයි හරිම ලේසි දෙක වසර ගැටලුවකි එහෙනම් මොකක්ද
OA සමානයි CD. OA සමාන්තරයි CD. OA හා CD එකම අතට වේ. එම නිසා OA දෛසිකය සමානයි CD දෛසිකය සමානයි simple A. හරිම ලේසි. එහෙනම් OB simple B. එහෙනම් ED අනේ ඒක simple B. එයි මුන් දෙන්න සමානයි, මුන් දෙන්න සමාන්තරයි, මුන් දෙන්න එකම අතට. එහෙනම් එලෙසම මේ ආකාරයටම කලින් කරන එලෙසම ලියන්න මොකක්ද එහෙනම් එලෙසම OB සමානයි ED සමානයි simple B. ඉවරයි. දැන් මට හොයලා දෙන්න AE සහ BC. දැන් මට කරන්න. ඔන්න හදනවා දැන් මම. දැන් ඔයාලට කියවා හිතේ. නතර කරන්න වීඩියෝ එක. ටක්කාලලා දැන් පටස් ගාලා හදන්න. තනි උත්සාහයක දෙන්න. තනි උත්සාහයක යෙදිලා ඊට පස්සේ මගෙත් එක්ක එකතු වෙන්න. ඔබ දැන් එහෙම කරන කෙනෙක් වෙන්න. එහෙම කරන කෙනෙක් කියලා හිතලා ඉතින් මම මෙතන කාලිනාහත්ති කරන්නේ නැතුව මම කියලා දෙන්නම්. ඔබ එසේ කළ යුතුයි. මෙන්න පුතේ ක්‍රමය. මොකක්ද? සමාකාර සදාශ්‍රයක්. ඉතින් තව ක්‍රම ගොඩක් තියෙනවා. කකුලක් දික් කරපුවාම බාහිර කෝණ හොයන්න පුළුවන් ටක් ගාලා. කකුල් ගාණෙන් බෙදලා එන හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා දෙක වසර ජ්‍යාමිතිය. සමාකාර සදාශ්‍රයක් නිසා මේකේ විකර්ණ පුතේ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඔන්න. සමාකාර සදාශ්‍රයක් නිසා විකර්ණ සමච්ඡේදනය වෙයි. මේ සමාකාර සදාශ්‍රයක් නිසා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි. ඒ කියන්නේ මේ කෝණයක් අංශක 60යි. කෝණ සමානයි. මේ පාද දික් කළොත් මේකත් 60යි. අයි කකුල් 6යි. 366න් බෙදුවාම 60යි. බාහිර කෝණය 60 නම් අභ්‍යන්තර කෝණ 120යි. සමපාද ත්‍රිකෝණයක් නිසා කෝණයක් අංශක 60යි. හරි? ඔයගොල්ලෝ ඔක්කොම ගණන් වලට ඒ තියෙන ඒ ළමයි ගත්ත ඒ නම් වැඩක් නැහැ. ඔය රිසල්ට් අර කැලින් එකට දාන්න. ඒක අපිට අදාළම නැහැ. මට නම් ඕනෙම නැහැ වැඩක්ම නැහැ ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා ඕලේ ළමයක් තිබ්බ කියලා උඩින් යන්නත් එපා. වැටෙනවා ඩූම් ගාලා. හරි? දැන් මෙන්න මෙතෙන් අකුර දාගන්නකො. F. ඔන්න F. හරි. දැන් පුතේ මට ඕනේ මෙයා. අපි ගාන එතනින් පටන් ගන්නත් පුළුවන්. මට ඕනේ මෙයානේ. මම එයා හොයනවා. මම දන්න විදිහට අපි ඉගෙන ගන්න දේ ඇප්ලයි කරමු ඉස්සෙල්ලා. ඒයි මට ඕනේ ඒයි. ඒයි නෙමෙයි එයා ගෙදර. ඒයි. ඒයි. ඒයි කියන්නේ AF ධන කැතයි වගේ දේ. ඕව අපුල අපිට ඕ මෙතන ඉන්නවා බෑ F අපුල. AF ධන FE. ඒයි කියන්නේ පුතේ AF ධන FE. අන්න දැන් මට හැඟීමක් එනවා. නැත්තම් මට මේ කකුල් වහගෙන වැඩේට යන්න තිබ්බා. මේ අහන්න කොන්න මේක බලන්න උදේ පැහැදිලි වෙන පෙනී. මට ඕනම් පුතේ කෙලින්ම මේ පාද හොයලා වැඩේට බහින්න තිබ්බා. ඒක කලින් දැනගෙන කරනවා. දැන් මා ඕගොල්ලෝ වගේ වෙන්න බැහැ නේද මෙතන. කලින් දැනගෙන නෙමෙයි මේ කරන්නේ. අපි දැන් මේ කරන්නේ අපිට ඕන දේ හොයාගෙන යනවා. අවශ්‍ය දේ විතරක් කරනවා. මේ බලන්නකෝ. AE කියන්නේ AF ධන FE. දැන් මට AF දන්නේ නැහැ FE දන්නේ නැහැ. කොහොමද මම යනවා අතෙන්ට. AF දන්නේ නැහැ FE දන්නේ නැහැ. දෙයියනේ මුන් සමච්ඡේදනය වුණා. මේ කෝණ සමානයි. මේ කෝණ ඔක්කොම සමානයි. මේ එහෙනම් OFEA මෙය මොකද්ද පුතේ? සමාන්තරාශ්‍රය. මේ පාදයේ සමානයි.
හරියටම මේ පාදේ මේකට සමානයි. මේක මේකට සමානයි. මේක මේකට සමාන්තරයි. මේකත් මේකට සමාන්තරයි. මේ දෙන්නගේ දිශාවල සමානයි. එහෙනම් පුතේ මෙයා E නම් මෙයා E. දැන් ඒක ඔයාලා තේරෙනවා. අමුතුවෙන් මම කියලා දෙන්න ඕනේ නැහැ. OA සමානයි FE. OA සමාන්තරයි FE. OA සහ FE එකම අතට වේ. සිම්පල් වේ. දැන් ඔයාලා එන්න මෙන්න මේ සමාන්තර ආශ්‍රයයට. OA FB දෙන්න. පැහැදිලි? එහෙනම් එතකොට පුතේ එතෙන්ට ආවම OB සමානයි AFට. OB සමාන්තරයි AFට. OB සහ AF එකම අතට. එහෙනම් මු B නම් මු B. අනේ තින්නේ තනින් එතනට දන්න එතනින් තව තැනට සමානයි තනින් තව තැනට. දෛසික ආකරණය පිළිබඳ ත්‍රිකෝණ නීතිය. AE කියන්නේ AF දන FE, AF කියන්නේ B, FE කියන්නේ A, AF කියන්නේ B. දන A. නැත්නම් ඒ දන B කිව්වත් කමක් නැහැ. හරි. එහෙනම් සමාකාර සදාශ්‍රයක් නිසා පුතේ කවුද මෙයා? මෙයා තමයි. A ධන B නැත්නම් B ධන A. මෙයා මෙන්න මෙයාට සමානයි. මෙයා මෙන්න මෙයාට සමාන්තරයි. දෙන්නගේම අභිදිශාවන් එකයි. එහෙනම් මෙයාත් A ධන B. ඉවරයි. ඔන්න අපි සාධාරණ කාරණකොත් හදුවා. මෙතනින් එහාට දෛසික වල වැඩ ටිකක් තියෙනවා තව පොඩි ටිකක්. ඒ ටිකක් මම කරනවා. ඇයි මම එහෙම කරන්නේ? මට චලිතය එතකොට හොඳට චලිත කරවන්න පුළුවන්. හරි චලිතයක් කරන්න පුළුවන්. නැත්තම් චලිතය කරන් යනකොට පෙරක් කියලා තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි චලිතය අර්ථ දක්වනවා. විස්ථාපනය අර්ථ දක්වනවා. හැමෝම කියනවා කෙටි මුදුන විස්ථාපනය. කැතයි වගේ නිකන් ටිකක්. ඇත්තටම ඊට වඩා දෛසිකව ලස්සනට කියන්න පුළුවන්. මම ඉතින් කියන්නම්. හරි කෙටි මුදුර කිව්වම ඕලෙලු හැමෝම කියනවා කෙටි මුදුර විස්ථාපනය. හරි. ඊට වඩා ලස්සනට දෛසිකව කියන්න පුළුවන්. එහෙනම් අපිට ඒ වගේ චලිතය පැහැදිලි කරන්න පුළුවන්. කියන්නේ අත්‍යන්ත චලිතය කියන්නේ මොකක්ද? මම කියලා දෙන ලස්සනට ඒක. එහෙනම් අපි මේකේ තව තියෙනවා මේ දෛසික කොහොමද අපිට ගණන් හදනකොට චලිතේ අපිට සිද්ධ වෙනවා ප්‍රවේග නැත්නම් බල විභේදනය කරගන්න. බල කීපයක් වෙන තනි බලයක් දාන්න. කෙටි ක්‍රම යොදන්න. ත්‍රිකෝණමිති යොදාගෙන සමහරක් ගණන් හදන්න. අපිට අවශ්‍ය වෙනවා. ඒ තැන්වලදී ඒ ගණිත දැනුම ඔබට අහිමි වුණොත් නැති වුණොත් නැත්නම් අමතක වෙලා තිබුණොත් ඔබ නිකන් නන්නතර වෙලා යනවා. ඔහේ නිකන් පා වෙනවා. ඒක ගැටලුවක්. ඉතින් පුතේ අපි ඒ නිසා අන්න ඒවා ලස්සනට කවර් කරගමු. දැන් ඔබට තියෙනවා ඔන්න හොඳ ආරම්භයක් අරගෙන දුන්නා, ශක්තිමත් ආරම්භයක් අරගෙන දුන්නා, දැනෙන ආරම්භයක් අරගෙන දුන්නා. දෛසික පාඩම ලස්සනට ඉවර කළා නෙමෙයි ආරම්භ කළා. අපි මේක ලස්සනට ඉවර කරලා ඉක්මනින් චලිතයට එනවා. මම එහෙමයි මේක කරන්න හදන්නේ. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව, භෞතික විද්‍යාවේ වැදගත් තැනක් ගන්න නිසා වැදගත් විදියට, හරි විදියට, ගැළපෙන විදියට, ඇඟට දැනෙන විදියට කළ යුතුයි. සිලබස් එකේ පළවෙනි පාඩමේ අන්තිමට දෛසික තියෙනවා. දෙවෙනි පාඩම චලිතයෙන් පටන් ගන්නවා. දෛසිකත් එක්ක චලිතය ගොඩක් නෑකම් කියනවා, සම්බන්ධකම් කියනවා. ඒ නිසා මම දෛසික පාඩම ආරම්භ කළා. ඉතින් රත්තරන් පුතේ, රත්තරන් දුවේ ඔබට සුබ දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. අයියලාත් අපිත් එක්ක ගොඩක් එකතු වෙලා ලස්සන ගමනක් යනවා. ඔබට ඔබේ යාළුවන්ට, ඔබේ යෙහෙලියන්ට, ඔබේ සහෝදරයන්ට මේක දකින්න අවස්ථාවක් උදා කරන්න, මේක ෂෙයා කරන්න, ඔබේ අදහස් අපිට දැනුම් දෙන්න, ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න. ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒතර ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න, ඔබේ යාළුවන්ට එහෙම කියන්න. ඔබ දැන් එකතු වෙලා ඉන්නේ, යාළුවෝ එහෙම එකතු කරන්න. එකතු කරලා ලස්සන ගමනක් යන්න එකතු වෙන්න. එහෙනම් ඔබට සුබ අනාගතයක්